අද 2021 මැයි 18 අඟහරුවාදා සිරස්තල වරාය නගර කෙටුම්පතේ වගන්ති 25ක් විවස්සාවට පටහැනි. ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාවරය කතානායකට දන්වයි. සංශෝධන සහිතව සරල බහුතරයකින් කෙටුම්පත සම්මත කරගන්න රජයේ සූදානම්. දින 100ක් තුල මෙරට කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවයිද? 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. දිනක් තුල ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් මරුට. විජයග්‍රහණයේ 12 වෙනි සැමරුමාදයි. කිසිවෙකු යුද්ධයට ගියේ ජන සංහාරයකට නොවේ. අගමැති පාර්ලිමේන්තුවේදී කියයි. පලස්තීනයට එරෙහි සටන ඊශ්‍රායල් අගමැතිගේ ජනප්‍රියත්වය වෙනුවෙන් විදෙස් මාධ්‍යයෙන් නෙතන්යාහුට චෝදනා. Sirasthala's Other Therana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් ඒ වගේම නායෝමි අද විශේෂ දවසක් යුද්ධය නිමා වී 12 වසරක් සපිරෙන දවසක්. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 25ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඉන් වගන්ති 9ක් සංශෝධනය නොකර සම්මත කරගන්නේ නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ ඇත්තේ. කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වන පරිදි අදාළ වගන්ති සංශෝධනයන්ට ආණ්ඩුව එකඟ වන අතර පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩුව තීරණය කළ බවයි. The big story. පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 10ට ආරම්භ කරනු අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක මහින්ද අබේවර්ධන මහතා එහිදී මැති සභයට දැනුම් දුන්නා. I wish to inform the Parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled Colombo Port City Economic Commission. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව කෙටුම්පතේ 3.6 30.3 55.2 58.1 3.5 3.7 6.1 A 33 71.1 සහ 74 අර්ථ නිරූපණයේ නියාමන අධිකාරිය යන වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම විවස්සාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුයි. එමෙන්ම පනත් කෙටුම්පතේ 31 33.1 42 71.2 O 60 A 60 E 37 12.1 සහ 14.1 වූ වගන්ති ආණ්ඩුක්‍රම විවස්සාවට අනනුකූල බැවින් එයද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුයි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්ති සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතා ඉවත්ව යනු ඇති. මේ අතර පනත් කෙටුම්පතේ වගන්ති 9ක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව පනත් කෙටුම්පතේ 3.4 6.1 ද 68.1 E 68.3 A 52.5 71.2 J 52.3 53 A සහ 53.2 A යන වගන්ති ආණ්ඩුක්‍රම විවස්සාවට අනනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි සඳහන් පරිදි එම වගන්තිද සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතා ඉවත්ව යනු ඇති. The Supreme Court has determined that the rest of the clauses of the bill are not inconsistent with the Constitution. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings. ගරු කතානායකතුමනි, එදා අපි පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලීමක් කෙරුවා. මේ වගේ වැදගත් පනතක් මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක ඉදිරිපත් කිරීම ඉතාමත් අසෝබඩ ක්‍රියාවක් කියලා. මොකද මේක අර රෝමේ ගිනි ගන්නකොට නීරෝ වීණා වාදනය කරනවා වගේ. හරි එතන පොඩක් ප්ලීස්. පීති ප්‍රශ්නයක් නෑනේ එතන. හරි ඒක ඔබතුමාගේ මතය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.
එතකොට ජනමත විචාරණය මගින් සහ 3/2ක බලය මගින් සම්මත කර හැකියයි කියන ව්‍යවස්ථාවල වගන්තිවල සාරාංශය ගත්තොත් එම කලාපයේ යම් යම් ව්‍යාපාර පිළිබඳව බදු නිදහස් කිරීම, තවත් පනත් වලින් ව්‍යාපෘතීන් වලට නොයෙකුත් වරප්‍රසාද ලබා දීම, ප්‍රජානීති ඇතුළු වෙනත් රීති සැකසීම්, දඩ නියම කිරීම සහ සිර දඬුවම් නියම කිරීමට අදාළ වගන්ති යන කාරණා ඇතුළත් වෙනවා. ජනමත විචාරණයක් නැතුව 3/2ක බලයෙන් පමණක් සම්මත කළ හැකි කියන වගන්තිවල සාරාංශය ගත්තොත් එම කොමිසමට නියෝග සෑදීමේ බලය, බැංකුවල අක්වෙරළ ගනුදෙනු සඳහා බලය ලබා දීම, ව්‍යාපෘති සඳහා ලියාපදිංචි බලපත්‍ර නිකුත් කිරීම, වරිපනම් සහ වෙනත් බදු එකතු කිරීම, අමතර බදු සහන ලබා දීම, නියාමන ආයතන වලින් ප්‍රමුඛතා මත නොයෙකුත් අනුමැති ලබා ගැනීම යන කාරණා තමයි ඊට ඇතුළත් වෙලා තියෙන්නේ. මෙම පනත වගන්ති 74කින් සමන්විත. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දී තිබෙනවා වගන්ති 25ක් පනතෙන් 3/1ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් කැඳවා තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ සංශෝධන එහිදී එම පනතට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට සහ අනිද්දා පැවැත්වෙන අතර අනිද්දා පස්වරුවේ එහි ඡන්ද විමසුම පැවැත්වෙනු ඇති. නියම තත්වය මේකයි. ශ්‍රේෂ්ඨාධිකරණයට රජය ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුව හරහා සංශෝධන රාශියක්. ඒ නඩු තීන්දුව කියලා බැලුවොත් ඒකේ පැහැදිලිව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළි අරන් තිබෙනවා. ඒ සංශෝධන පනතට කමිටු අධිරේදී ඇතුළත් කළොත් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන් බව ඒ නඩු තීන්දුවේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මම ඊයේ ප්‍රකාශ කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා කරන සියලුම සංශෝධන රජය පිළිගන්නවා කියලා. ඒ වගේම මතවාදයන් ඉදිරිපත් වෙලා තිබෙනවා මේ 3/2ක් ජනමත විචාරණයක්. ඒ ගැන සැක කරන සියලු දේවල් අපි ඉවත් කරමින් අපි තාමත්ම සරලව අපේ පැත්තෙන් අපේ සංශෝධන ඉදිරිපත් කරා. ඉදිරිපත් කරපු සංශෝධන සුප්‍රීම උසාවිය පිළි අරගෙන තියෙන සරල බෞද්ධකයේ මේ සම්මත කරගත හැකියි කියලා. මෙරට දශක 3ක් මුළුල්ලේ පැවති සාපකාරී LTT ත්‍රස්තවාදයේ පරාජය කර අදට වසර 12ක් සපිරෙනවා. අද වන විට බොහෝ දෙනාට ඒ අඳුරු මතකය අමතකව ගිහින්. මේ පසු විපරම එහි ආරම්භය සහ එම ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය පිළිබඳවයි. එක්දස් 975 ජූලි 27 වෙනිදා එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මේ රට 30 වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවෙකු හෝ සිටුවේ නැහැ. එම සිද්ධියෙන් නැරඹී ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි 1983 දී LTT හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිර ගියා. ඉන්පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ LTT ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකින්, රාජ්‍ය නායකින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමුයේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙනවා. 2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණත් LTT දිගින් දිගටම ඒ කඩ කරමින් සිය ම්ලේච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ලාරු සරෝව වසා දැමීම එහි උච්චතම අවස්ථාව වුණා. ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වෙනිදා මාවිල්ලාරු සරෝව මුදා ගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව්වන ඊළාම් යුද්ධයේ ආරම්භය වුණා. ඉන්පසු 2007 වසරේ නැගෙනහිර සම්පූර්ණයෙන් LTT ග්‍රහණයෙන් මුදා ගැනීමට රජයේ හමුදාවන් සමත් වුණා. එයින් නොනැවතුණු හමුදා උතුරද මුදා ගැනීමේ මෙහෙයුම දියත් කළා. ඒ අනුව සේනාංක 8ක් මාර්ග 8ක් ඔස්සේ ත්‍රස්තවාදීන් කොටු කර ගැනීමේ උතුරේ මෙහෙයුම දියත් කළා. නොවති උපදේශයේ බලය තහවුරු කරගත්තා.
නමුත් ඒ සඳහා ප්‍රබල බාධකයක්ද පැවතුණා. ඒ අහිංසක දෙමළ ජනයා මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එහි ඉදිරි පෙළ නායකින් දරූ නින්දිත උත්සාහය හේතුවෙන් එහින් උපක්‍රමිකව ඒ සිවිල් වැසියන් බේරා ගනිමින් මෙරට හමුදා ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද එහිදී සාර්ථකව ජය ගනු ලැබුවා. මම ජීවත් වෙන්න ඕනේ මම බේර ගන්න ඕනේ රජුට කියන්න ඕනේ අපේ ළමයි ඔක්කොම දෙවිලු දෙන්න ඔක්කොම බේර ගන්න ඕනේ. අවසානයේ කුඩා බිම් කඩක පලිහක් ලෙස රඳවාගෙන සිටි සිවිල් ජනතාවද මුදවා ගනිමින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට හමුදාවන්ට හැකි වූයේ එම වසරේ මැයි මාසයේ 18 වැනිදායි. ඒ නන්දිකඩාල්හේ කඩලාන කැලෑව තුලදී ත්‍රස්තනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමත් සමගින් මෙතනින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජනතාව. දේශපාලන පාටපක්ෂ ભેද කුමක් වුවත් කුමන ආගමකට ජාතියකට අයිති උදවිය වුණත් ඒ සියල්ල රට වෙනුවෙන් අපකිරිය යුතුයි. එනකොටා ගන්න නැතුව සාමයෙන් එකමුතු බවින් මේ රට ගොඩනගා ගන්න ඕනේ, මේ රට ආරක්ෂා කර ගන්න ඕනේ. මේ ජයග්‍රහණය ලබා ගන්න සිය ජීවිත පූජා කරපු සියලුම නාවික හමුදා රණවිරුවන් ප්‍රධාන සියලුම රණවිරුවන් සහ සදාකාලික ආබාධිත තපත් වෙච්ච රණවිරුවන් මේ සියලු දෙනාම මම මේක අවස්ථාව කරගන්නවා ඊටාම ගෞරවයෙන් මතක් කරන්න. නමුත් මේ රට දැන් නැවත සැරයක් සතුරෙක් එක්ක සටන් කරනවා. රට නෙමෙයි මුළු ලෝකයම. ඒදී සටන් කරන්නේ හැට නොපෙනෙන සතුරෙක් එක්ක වෛරසයක් සමග. මෙහිදී පෙරමුණේ ඉන්නේ අපේ සෞඛ්‍ය අංශය. මම මේ අපේ කෘතඥතාවය සහ ප්‍රාර්ථනා කරන උන්ට අවශ්‍ය සියලුම ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා මේ වෙලාවේ සමාජයේ පිළිගැනීම. ඒ කියන්නේ දැන් ඔන්න ක්‍රචර්ස් වලින් කවුරු හරි ඇවිල්ලා පොලිමේ ඔය හරි දෙයකට ඉන්නකොට අඩු ගානේ අර මිනිස්සයා දැකලි වෙලා පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා මේක කරගෙන යන්න කියලා අන්න ඒ වගේ විශේෂ දෙයක් වෙනවා නම් ඒක මම හිතන්නේ වචන 1000කට වඩා වටින දෙයක්. යුද්ධය අපි කරලා එළියට ආවා. ඉතින් ඒ රණවිරු ඉන්නවා නොඑක් මට්ටම් වල. ඒගොල්ලන්ව පිළිගන්න එක සමාජයේ ප්‍රධාන වශයෙන් මම සමාජයට බාර කරනවා. කකුලක් නැති එක්කෙනෙක් තුවාල වෙච්ච සෙබලෙක් රණවිරුවෙක්. මගේ පළපුරුද්ද හැටියට එහෙම ඉන්න රණවිරුවන්ට විශේෂ පිළිගැනීමක් තියෙනවා නැත්තේම නේ. යහපාලනේ කාලේ මම FCID ගියා 4-5 පාරක් විතර. ඉතින් ඒක මට හිතට ඒක ලොකු කරදරයක් වුණාට මම FCID එකට ගියාම ඒගොල්ලෝ ඉතින් නැගිටලා ගිහලා මම පිළි අරගෙන ඉවරලා මම යුද්ධය කරපු එක්කෙනෙක් කියලා. ඉතින් මට ඒ වගේ කරුත්තක් එතන තිබ්බයි. ඉතින් එහෙම පිළිගැනීමක් සමාජයේ තියෙනවා. 2009 මැයි 18 වෙනිදා ඒ ඓතිහාසික දිනේ LTT ත්‍රස්තවාදයේ යුද්ධමය වශයෙන් පරාජය කරන්නේ යළිත් සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදා කර දෙමින් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ශහීද් තක්බීර්. පුරා වසර 10ක් භුක්ති විඳි ඒ නිදහස 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා දෙදරා ගියේ තවත් ත්‍රස්තවාදයකින් ශ්‍රී ලංකාවම සලිත කරවමින්. දස වසරක් ගතවීමටත් පෙර ත්‍රස්තබියෙන් ජන සමාජයේ වෙලාගත් පසුබිමක LTT ත්‍රස්තවාදය පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට මඟ පෙන් වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව මෙරට ජනතාව ජනාධිපතිවරයා බවට පත් කරගත්තේ ත්‍රස්තබියෙන් තොර රටක් යලි උදා කරනු ඇතැයි අපේක්ෂාවෙන්. ලොවම සලිත කළ කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය රණවිරුවන් යලි යලිත් ලොව මානුෂීයම හමුදාව බව තහවුරු කරමින් ජාති ආගම් ભેදයකින් තොරව මේ වසංගතයෙන් උතුරේ දකුණේ ජනතාව බේරා ගැනීමට සුවිසල් කාර්යභාරයක් ඉටු කළා. පළමු කොවිඩ් රැල්ලේදී මෙන්ම දෙවැනි කොවිඩ් රැල්ලේදීද මෙරට ජනතාව බේරා ගැනීමට සුවවිරුවන් සමග රණවිරුවන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළාසෙයිම තුන්වැනි රැල්ල සමගද ඔවුන් තීරණාත්මක සටනක නිරත වන මොහොතක් මේ. පනට වැඩි තරම් සැමගේ සතුට අගනා
හුස්ම හිර කරන්දයක හුස්ම සදනා දැය පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන් කළ එම සුවිශේෂී කැපවීම මා සාක්ෂි දරනු ලබනවා. මාතෘ භූමිය නැවතත් සුරක්ෂිත කිරීම සඳහා අපට අවස්ථාවක් මේ වන විට උදා වී තිබෙනවා. එබැවින් පවතින COVID-19 වසංගතයෙන් මිදී නැගී සිටීමට සහ නැවතත් ශ්‍රී ලාංකීය එකමුතු බව ලොවට ප්‍රදර්ශනය කිරීමට මේ අවස්ථාවේදී අපි අදිටන් කළ ගත යුතුව තිබෙනවා. 30 වසරක සාපලත් යුද්ධයෙන් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදාගත් ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ වීරත්වයත් මානුෂීය භාවයත් අප හදවත් තුළ සදා නොමැකෙනු ඇති. ඒ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියට අද දෙරන අපගේ උත්තමාචාරය. එදා යුද්ධයට ගිය කිසිවෙක් ඒ සඳහා එක් වූයේ ජන සංහාරයක් කිරීමට නොව මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී යුද ජයග්‍රහණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා කියා සිටියේ දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය කුමන අභියෝගයක් හමුවේ වුවද පාවා නොදෙන බවයි. මේ ජයග්‍රහණය අපට ලබා දෙන්නේ දෙන්න දහස් ගණන් ජීවිත දන් දුන්නා. ඇස් මස් ලේ දන් දුන්නා. අත්පා අහිමි කරගත්තා. එදා යුද්ධයට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නොවේ. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේක, හිටපු නාවික හමුදාපති වසන්ත කරණාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනාව මෙහෙයුමයි නොවේ. සටන් කළේ උතුරේ අහිංසක දරුවෝ, අම්මලා තාත්තලා බීවත් ජනතාව මිනිස් පලියක් කරගෙන ඔවුන් පිටුපසට වෙලා සටන් කළ මිලිච්චින් පිරිසක් එක්ක රණවිරුවන් අද සුව විරුවන් පත් වෙලා අද රටක් වසංගතයකින් බේරා ගන්න සටන් වදිනවා. රටට ජාතියට ද්‍රෝහී බලවේග එදා යුද්ධයේදී අපට එරෙහි වුණා වගේම අදත් වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදා යොදවන්නට එරෙහි වෙනවා. ඒ නිසා අපි රණවිරුවන්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවේ සම අනුග්‍රහණී දෝෂද්‍රෝහී යෝජනාවෙන් ඉවත් වුණා. ඒ නිසා කිසිදු මොහොතක කවර අභියෝගයක් ආවත් දහස් ගණන් ජීවිත පරිත්‍යාග ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි. එදා ත්‍රස්තවාදයෙන් මේ පොළොවෙන් හතුගා දැමූ දවසේ උත්තරීතර සභාවේ ඇමතු මට මතකයි. එදා මා කිව්වා වගේම අදටත් අපට පළමුවෙන් මව්බිම, දෙවනුව මව්බිම, තුන්වනුව මේ අතර ජාතික රණවිරු දින සැමරුම හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වෙනවා. සියලු රණවිරුවන් සිහිපත් කරමින් 12 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්රමුල්ල විරු සමරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. දින 100ක් තුළ මෙරටින් කොවිඩ් රෝගීන් මිලියනයක් වාර්තා වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අංගවනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2456 දෙනාත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,45,000 සීමාව ඉක්මවා ගියා. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තුරේරත්නම් මහතා කොවිඩ් වැළඳීමෙන් අභාව ප්‍රාප්ත වෙ තිබෙනවා. අකණ්ඩව 9 වෙනි දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ 2000 ඉක්මවා වාර්තා වුණා. එම සංඛ්‍යාව 2456ක්. ඉන් වැඩිම ආසාදිතයින් 677ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. බියගම, නිට්ටඹුව, කඩවත, වත්තල, ජායල, දෙව්ලපිටිය යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 315ක්. කළුතර දකුණ, මොරගහහේන, කළුතර උතුර, හොරණ සහ මිල්ලනිය යන ප්‍රදේශවලින් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කෙන් ඊයේ හඳුනාගත්තේ ආසාදිතින් 320ක් පමණයි. ගල්කිස්ස, හෝමාගම, බොරලැස්ගමුව, මොරටුව, අතුරුගිරිය, කොට්ටාව යන ප්‍රදේශවලින් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වුණා. ඊයේ ගාල්ල දිස්ත්‍රික්කෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 259ක්. මුලතිව් දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 255 දෙනෙක් වාර්තා වූ අතර ඉන් 254 දෙනෙකුම පුදුකුඩ ඉරිපු ප්‍රදේශයෙන් වාර්තා වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ පුදුකුඩ ඉරිප්පුවෙහි පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 266 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි. එම කර්මාන්ත ශාලාවේ 1245 දෙනෙකු සේවය කරන අතර මේ වන විට 328 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඊයේ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 26941ක්. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහල් වීරසූරිය මහතා අද ප්‍රකාශ කළේ PCR වාර්තාවල සිදුවන ප්‍රමාදයේ හේතුවෙන් කොවිඩ් දත්තවල යම් පරස්පරතා තිබෙන බවයි. අද වෙනකොට අපිට ලැබිලා තියෙන දත්තවල හැටියට මධ්‍යම පළාත තුල මෙම රෝගය වැළඳිච්ච සංඛ්‍යාව 14486ක්. වැඩිම රෝගීන් ප්‍රමාණයක් අපිට දකින්න හම්බෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. පහුගිය පැය 24 තුල අපිට ලැබෙන PCR පරීක්ෂණ ප්‍රතිඵල PCR පරීක්ෂණ කරන්නට තියෙන පරීක්ෂණාගාර ප්‍රමාණය අවම නිසා රෝගීන් ප්‍රමාණයක් වැඩි වුණාම අපිට ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදය තුල ඇත්ත ප්‍රමාණය අපිට එන්නේ නැහැ කියන එක මමත් පිළිගන්නවා. ඒක ඇත්ත කතාවක්. ඉදිරියේදී සිදුවේ හැකි කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අප විමසීමක් කළා. අපේ සාමාන්‍ය ගණනය කිරීම අනුව දින 5ක් 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දවස් 5කටම වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගත වෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනයේ ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඊයේ කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වූ අතර ඉන් 14 දෙනෙකු පිරිමි පුද්ගලයන්. සෙසු 5 දෙනා කාන්තාවන්. ඒ සමග සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළ යනවා. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ කේ තුරේ රත්නසිංහම් මහතාද කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 80ක්. කොවිඩ් ආසාදිතව මියගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙවැනි මන්ත්‍රීවරයා වන්නේද කේ තුරේ රත්නසිංහම් මහතායි. මේ අතර පසුගියදා භගවන්තලාව සිරිපුර ප්‍රදේශයේදී මියගිය 68 හැවිරිදි කාන්තාවද කොවිඩ් ආසාදිතයෙකු බව PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඇයගේ මරණයෙන් පසුව සැමියාද නිවසේදීම මිය ගොස් ඇත්තේ වෛරසයේ ශරීරගත වීමෙන්. සෞඛ්‍ය අංශ පැවසුවේ මියගිය දෙපළගේ දරුවන් සිව් දෙනාට සහ එම නිවසේ සිටි තවත් ඥාතීන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි. යටිඅන්තර නගරයේ වෙළඳසැල් සේවකින්ට අහඹු ලෙස සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණවලදී 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒ අනුව ආසාදිතින් සිටි කඩසාප්පු වසා දමා එහි සිටි පිරිස් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර ඊයේ රාත්‍රී 11 සිට මුලතෙව් දිස්ත්‍රික්කයේ පුදුකුඩ ඉරිප්පු සහ මුල්ලේවේලි පොලිස් බල ප්‍රදේශ හුදකලා කරනු අතර අද උදෑසන 6 සිට ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙහි ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක්ද හුදකලා කෙරුණා. මේ අතර හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක්ම හුදකලාභාවයෙන් ඉවත් කෙරුණා. ඒ ගාල්ල හම්බන්තොට අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී කොට්ටාස කිහිපයක්. කොවිඩ් එන්නත් කරන වැඩසටහන අදත් කොළඹ ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. එමෙන්ම ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන තිබූ පොලිස් නිලධාරීන් 500කට එහි දෙවැනි මාත්‍රාව අද ලබා දුන්නේ බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බාලිකා මූලස්ථානයේදී. ඖෂධ නිෂ්පාදනයේ සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ රුසියාවෙන් නිෂ්පාදිත තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 1,85,000ක් ලබන 25 වෙනිදා මෙරටට ලැබෙන බවයි. මේ අතර ඇමරිකාව සතු කොවිඩ් එන්නත් ඔගෙන් මාත්‍රා මිලියන 20ක් වෙනත් රටවල් වෙත ලබා දෙන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ එම එන්නත් ඔගෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකාවටද හිමිවනු ඇති බවයි. ගර්භණී මාතාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීම සුදුසුද? දැනට සමස්ත 800 ගාණක් වෙනකල් කොවිඩ් සහ ගර්භණීභාවය තියෙන රෝගීන් ලංකාවේ ඉන්නවා. එන්නත් කරණය ගැන තියෙන අලුත්ම තත්ත්වය ඇඩ්වයිසරි කොමිටියෙන් නිර්දේශ කරා ගර්භණී කාන්තාවන්ට මෙම එන්නත ලබා දීම සුදුසුයි කියලා. ප්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥවරු මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉතාමත්ම ඉක්මනින් නිර්දේශ නිකුත් කරනවා ඇති ගර්භිණී මාතාවන්ගේ කුමන කාණ්ඩවලට මේ එන්නත ලබා දීම සුදුසුද කියලා. මේ අතර සීදුවේ ඉදිකරණු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානීය නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක්ුණා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලබා දුන් ගොඩනැගිල්ලක ඉදිකරණු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වාට්ටු 3කින් සමන්විතයි. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයෙක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම නිම කර තිබෙනවා. එකවර රෝගීන් 1200කට මෙහි ප්‍රතිකාර ලැබිය හැකි අතර ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර ලබා දිය නොහැකි එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට නියමිතයි. අද තවත් නව ආසාදිතයින් 1734 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1,46,936ක්. සුවය ලබා අද පිටත්ව ගිය ආසාදිතයින් 1,516 දෙනා සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,21,145ක්.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 24810ක්. මේ අතර ඉන්දියාවේ දෛනික කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ අඩුවීමක් ඊයේ පෙන්눔 කළ අතර නව ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 2,63,045 දෙනෙකු වශයෙන්. නමුත් එරට මෙතෙක් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එය 4,340ක්. කොවිඩ් ආසාදනයෙන් එක් දිනක් තුළ ඉන්දිය වෛද්‍යවරු 50 දෙනෙක් මිය ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. දෙවැනි කොවිඩ් රැල්ලේදී පමණක් වෛරසයට ගොදුරුව මිය ගිය ඉන්දිය වෛද්‍යවරු ගණන 244ක්. කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය සහ ප්‍රතිකාර සඳහා රජය මේ දක්වා රුපියල් බිලියන 138ක මුදලක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ නැගූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තාමත් බරපතල තත්ත්වයක නැගෙනහිර තියෙන්නේ. දැන් මෙහෙම තත්ත්වයක් තියෙනකොට ඇමතුමේ අපි දැක්කා මේ ඇම්බියුලන්ස් එකකට වියදම් කළා තියෙනවා කියලා 194ක් මිලියන. නැගෙනහිර ජනතාවට ඇයි වෙනස්කමක් කරන්න කියන එක මම මේ අවස්ථාවේ අහන්න ඕනේ. ඉස්සෙල්ලා මාස්ක් එක දාගන්න. ඊයේ කැබිනට් එකෙන් අපිට ලබා දුන්නා මුදල් රෙගුලාසි සහනයකට ලබා දුන්නා. ඒ නිසා අපි පුළුවන් තරම් අපේ PCR යන්ත්‍ර ප්‍රමාණය එහෙම නැත්නම් අපේ පරීක්ෂණාගාර ප්‍රමාණය අපි වැඩි කරන්න කටයුතු කරනවා. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කළද රසායනාගාර වාර්තා ප්‍රමාද වීම තුලින් දෛනිකව ප්‍රකාශයට පත් කෙරෙනුයේ සැබෑ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නොවන බවද වාර්තා වෙනවා. මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යාමේ දැඩි අවධානමක් පවතින. පක්ෂ નાයකතුමා 27 යටතේ මේ රජයට එවලා තියෙන මේකෙන් කියන කිසි දෙයක් නැහැ මෙතුමා මේ දැන් කියන දේවල්. මෙතුමා කතාවක් කරන්නේ. මෙතුමාට කොවිඩ් පිස්සුව දදලා තියෙන්නේ. කොවිඩ් වෛරසය නෙමෙයි. එතුමා හරි. මට රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිස්සුව තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ පිස්සුව තියෙනවා. ජනතාවගේ ජීවිත ආණ්ඩුවට පිස්සුවක් වෙලා. ඔබතුමාගේ ප්‍රශ්නේ කියවන්නේ. යෝජනාව කියවන්නේ. අහු ප්‍රශ්නේ අහන්නේ. මට මේ ප්‍රශ්න ටික ලැබෙන්නේ කරුගතා නායකතුමනි ඊයේ දවල්. මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියට මම නායකත්වයේ දෙනකොට මට කැප කරන්න තියෙන කාලය 27 යටතේ මෙතුමා අවභාවිතා කරලා මේක අවුල් කරන්න කටයුතු කරනවාද කියන සාධාරණ සැකයක් තියෙනවා කරු කතානායකතුමනි. මොකද්ද මේ විහිළුව? දවසින් දවස ආසාදිතින් ප්‍රමාණය වැඩි වෙනවා. මරණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒව පිළිබඳව අපිට ප්‍රශ්න අහන්න බැරිද? මෙයා ටීවී එක බලන්න කියන්න මුලින්ම ගිහිල්ලා. හරි හරි. ඒකවත් බලන්නේ නැහැ. රෝගීන් සංඛ්‍යාව තියෙනවා. හරි අමතුමා. බොහොම ස්තුතියි. එන්නත් දෙන සංඛ්‍යාව තියෙනවා. හරි. එහෙම නැත්නම් මෙයාට ගහන්න වැක්සින් 6ක් විතර. හරි බොහොම ස්තුතියි. අද උදේ ගහන්න ඕන පෙත්ත ගහලා ඇවිල්ලා නැහැ. මම දැනට එන්නතත් ගහගෙන නැහැ. හරිද? එතුමා පෙත්ත ගහලා ඇති. මම එන්නත් ගහලා නැහැ. රජයක් හැටියට අපිට යුතුයකමක් තියෙනවා. අපි කොපමණ මුදලක් කොවිඩ් වසංගතය වෙනුවෙන් ඒක මැනේජ් කිරීම සඳහා අපි වැය කරලා තියෙනවද කියලා. දැනට මේ අය කතා කරන වගේ නෙමෙයි. රුපියල් බිලියන 138ක් දැනටමත් වැය කරලා තියෙනවා. මේ අතර අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන රිෂාඩ් බදුදීන් සහ බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වුණා.